ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අද අපි ආරම්භක ගීතිකාව ලෙස ගායනා කරමු. දැහැමිස් සිතක් ගීතිකාව පොතේ ගීතිකාංක 1 දැහැමිස් සිතක් ඇති කරගන්නට. දැහැමි සිතක් ඇති කරගන්නට දැහැමි හදක් අත් කරගන්නට දැහැමි සිතක් ඇති කරගන්නට දැහැමි හදක් අත් කරගන්නට දහමින් දැහැනට දැහැනින් සුවයට ගෙන යන්නමා සමිදේ දිරි දෙන්න මට සුරිඳේ ගෙන යන්නමා සමිදේ දිරි දෙන්න මට සුරිඳේ දිරි දෙන්න මට සුරිඳේ ආශා අද රජයන විට පාපය වෙත මා සිත යොමු වන විට ආශා අද රජයන විට පාපය වෙත මා සිත යොමු වන විට මා උදෙසා දිවි පුදදුන් යේසුනි දෙපා නැමැද ඔබ කුරුසිය පාමුල අයදින්නේ සමිදේ පාප පරීක්ෂා සැමකින් මුදන ලෙසේ අයදින්නේ සමිදේ පාප පරීක්ෂා සැමකින් මුදන ලෙසේ දැහැමි සිතක් ඇති කරගන්නට දැහැමි හදක් අත් කරගන්නට දැහැමි සිතක් ඇති කරගන්නට දැහැමි හදක් අත් කරගන්නට දහමින් දැහැනට දැහැනින් සුවයට ගෙන යන්නමා සමිදේ දිරි දෙන්න මට සුරිඳේ ගෙන යන්නමා සමිදේ දිරි දෙන්න මට සුරිඳේ දිරි දෙන්න මට සුරිඳේ කුරුසිය අරගෙන එනුමා පසුපස ඔබ දෙන ඇරයුම මට පිළිගන්නට කුරුසිය අරගෙන එනුමා පසුපස ඔබ දෙන ඇරයුම මට පිළිගන්නට කුරුසේ දරාගෙන ගැලවුම දුන් සමිදේ කුරුසිය අපියස වරම් යදින්නේ පිරිසිදු දිවි
පෙවෙතින් දිවි මග සරසා ඔබටම නතු වනසේ පිරිසිදු දිවි පෙවෙතින් දිවි මග සරසා ඔබටම නතු වනසේ දැහැමි සිතක් ඇති කරගන්නට දැහැමි හදක් අත් කරගන්නට දැහැමි සිතක් ඇති කරගන්නට දැහැමි හදක් අත් කරගන්නට දහමින් දැහැනට දැහැනින් සුවයට ගෙන යන්න මා සමිදේ දිරි දෙන්න මට සුරින්දේ ගෙන යන්න මා සමිදේ දිරි දෙන්න මට සුරින්දේ දිරි දෙන්න මට සුරින්දේ ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි ස්වාමීන් වහන්සේ දවසින් දවස අපව උන්වහන්සේගේ මාවතට වෙත ගෙනියද්දී දේව සම්මුඛය තුල අපගේ ජීවිත උන්වහන්සේ දවසින් දවස උන්වහන්සේට ලං කරද්දී අද දවසේදී ස්වාමීන් වහන්සේ අපිට මතක් කර දෙනවා උන්වහන්සේට ඇහුම්කන් දීමේ වටිනාකම වැදගත්කම අපි හුඟක් වෙලාවට අපි දෙවියන්ට අපි ආඥා කරනවා උන්වහන්සේ මට කියන්නේ මොකද්ද කියන එක ඇහුම්කන් දෙන හුඟක් අඩුයි. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට ප්‍රකාශ කරන්නේ ඇයි උන්වහන්සේට ඇහුම්කන් දෙච්ච අයගේ ජීවිත මොකක්ද වුනේ? ජීවිත ලොකු වෙනසක් සිදු වුණා. අදත් සිදු වෙනවා, එදත් සිදු වෙනවා. විශේෂයෙන්ම මේ දින 40 අත්දැකීම තුල අපි පුරා දවස් 40ක් මුළුල්ලේම උන්වහන්සේට ඇහුම්කන් දෙනවා. උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙනවා. ඒ තුල ඇති කරන ලොකුම ප්‍රාතිහාර්යය තමයි වෙනස් වෙන්නේ නැහැයි කියලා හිතාගෙන ඉන්න අපිව ස්වාමීන් වහන්සේ වෙනස් කරනවා. උන්වහන්සේ අපේ සිතවිලි වෙනස් කරනවා. උන්වහන්සේ අපේ ආකල්ප වෙනස් කරනවා. උන්වහන්සේ අපගේ ජීවිත ක්‍රමය වෙනස් කරනවා. එනිසා අපි උන්වහන්සේට ස්තුති කියමු. මගේ සිත නිදහස් කළා වූ තැනන් වහන්සේට මට මාවත පෙන්වුවා වූ තැනන් වහන්සේට එතකොට මට දැනෙනවා මෙච්චර කාලයක් මං කොහෙද හිටියේ? මෙච්චර කාලයක් මං මොනවද කළේ? උන්වහන්සේව හමු වුණාට පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. මට පස්සේ හැම කෙනෙක්ම ගායනා කරන්න. प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा
ත්‍රිඑක දේවේන්දුට දැනුත් සදහටත් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ සිත නිදහස් කළ සමිඳුන් වෙත සෙනෙහි සිතක් බැඳුනා මට මාවත පෙන් වූ සමිඳුන් වෙත මගේ සිත ඇදී ගියා මෙතුවක් කල්මා සිටියේ කොහෙදැයි සිත මගේ විමසනවා යලි නොවැටෙන්නට සමිඳුන් මාට සදා පීඩ වෙනවා සදා පීඩ වෙනවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ වටිනාකම් මට දැනුනෙත් නෑ සමිඳුන් හට දැනුණා මට හිමිව තිබූ බොහෝ යහපත්කම් සමිඳුන් මට දුන්නා ඉතිරවන්න මට බැරි බව දැනුණත් සමිඳුන් එතෙර කළා ත්‍රිඑක දෙවිතුනේ ඔබ හට සෙවලා මහිමයත් වේවා මහිමයත් වේවා ප්‍රශංසා වේවා प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा एक देवेंदुट දැනු සදහට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා प्रशंसा वेवा වෙනස් නොවන මා වෙනස් කරන්නට ඔබ මා වෙත ආවා මමත්වයට යට වී සිටි මාට කැඩෙන්න සිත දුන්නා මා නොව මා තුළ සිටි සමිඳුන් මට යලි ජීවය දුන්නා ඔබ හැර අන්සම වෙත ගිය මගේ සිත ඔබ වෙතටම ඇදුණා ඔබ වෙතටම ඇදුණා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා प्रशंसा वेवा प्रशंसा वेवा नव बौद्धिस्मयකින් මා අද දෙන නව උපතක් ලැබුවා පෙරලි ගතිය කල්පද පහවේ නව දැක්මක් ලැබුණා සත්විද සුදාතුම්
වරමින් මාහට ආලෝකය දුන්නා සැමදා සැමදේ ඔබගේ සමීදුනි මා ඔබේම වේවා මා ඔබේම වේවා ප්‍රශංසා වේවා प्रशंसा वेवा प्रशंसा वेवा श्रीक देवी दुट गनुत सदात प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. प्रशंसा वेवा महिमय वेवा महिमय वेवा महिमय वेवा महिमय वेवा ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා සුවිශේෂක ශුද්ධවර ලුක්තුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා අන්‍ය රූප විලාස වීම මේ වචන පවසාට දිනකට පමණ පසු උන්වහන්සේ පේදුරුද ජොහාන්ද ජාකොබ්ද කැඳවාගෙන යාඥා කරන පිණිස කන්දට නැගුණසේක යාඥා කරද්දී උන්වහන්සේගේ මුහුණුවර වෙනස් විය. උන්වහන්සේගේ වස්ත්‍ර දවල කාන්තියෙන් බැබිලි. හදිස්සියේ මිනිස්සු දෙදෙනෙක් උන්වහන්සේ සමග කතා කරමින් උන්හ. ඔවුහු නම් මෝසෙස් සහ එලියාය. ඔහු තේජස්ශ්‍රීයෙන් යුක්තව පෙනී උන්වහන්සේ ජෙරුසලමෙහිදී ඉටු කරන්නට යන ජීවිත පූජාව ගැන කතා කරමින් සිටියහ. පේදුරුද ඔහු සමග වූවෝද නිදිබරව වුන්හ. එහෙත් ඔහු නින්දෙන් අවදිව උන්වහන්සේගේ තේජස්ශ්‍රීයද උන්වහන්සේ සමග සිටි මිනිසුන් දෙදෙනාද දුටුහ. තවද මෝසෙස් සහ එලියා උන්වහන්සේ වෙතින් වෙන්න යද්දී පේදුරු කතා කරමින් තමන් කියන්නේ කුමක්දයි නොදැන ස්වාමිනී අපි මෙහි සිටීම අපට වාසනාවකි. එබැවින් මණ්ඩප තුනක් සාදමු එකක් ඔබට එකක් මෝසෙස්ට එකක් එලියාට යයි කීය. ඔහු එසේ කියද්දීම වලාකුළක් නැගී ඔවුන් සිසාරා පැතරිනි. වලාකුළ ඔවුන් වසාගත් කල ඔහු බීතයටපත් වූහ. එවිට මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය මේ මා තෝරාගත් තැනැත්තෝනෝය මොහුට සවන් දෙන්නයි වලාකුළෙන් හඬක් නික්මිනි. ඒ හඬ නැගුණු කල ජේසුස් වහන්සේ පමණක් සිටුණු දක්නා ලදී. ඔහු නිහඬව උන්වහන්සේ සියසින් දුටු කිසිවක් ඒ දවස්වලදී කිසිවෙකුට නොපැවසූහ. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමේ සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සුදත් සුරේන්දුනි ස්පර්ශ කළගෙන මුවට නැගිනා සෑම වදන සිතට නැගිනා සෑම සිතුවිලි සුදත් බලයෙන් ඉනිතිරේවා සුදත් සත්වර ඔබ කෙරේවා ඔබට ආසී ලැබේවා. වාඩිවන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි අද දවසේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරනු ලබනවා
ගුරු සේවයේ නියැලී සිටින හැම කෙනෙක් වෙනුවෙන් මේ ලෝකයට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ගුරුවරයෙක් තමයි ජේසුස් වහන්සේ. අනිකුත් හැම ගුරුවරයෙකුටම වඩා උන්වහන්සේගේ ගුරු සේවය ගුරු මෙහෙවර ශ්‍රේෂ්ඨ වන්නේ උන්වහන්සේ කිසිම දෙයක් ලියලා තියලා නැහැ. පොතක් පතක් ලිව්වේ නැහැ. එකම අවස්ථාවකදී උන්වහන්සේ ලිව්වයි කියලා සඳහන් වෙන්නේ ඇඟිල්ලෙන් පොළවේ ලිව්වයි කියලා. පෞකාර ස්ත්‍රිය ඒ සිද්ධියේදී. හැබැයි විශේෂත්වය තමයි මේ ගුරුවරයා ඉගැන්වුවේ හරියටම අවුරුදු 3යි. අවුරුදු 3යි. නමුත් මුළු මහත් ලෝකයක්ම වෙනස් කරන්නට පුළුවන්කම ලැබුණා මේ අවුරුදු 3ක් පුරාවට කරපු ඉගැන්වීම් තුලින්. උන්වහන්සේ ලිව්වේ වෙන කොහෙවත් නෙමෙයි. උන්වහන්සේ ලිව්වේ මිනිස්සුන්ගේ හදවත්වලයි ලිව්වේ උන්වහන්සේ. ඒ බව කල්මත්තෙන්ම ප්‍රකාශ කළ ජෙරමියා දිවස්වරයාගේ පොතේ 31 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තියේ සඳහන් කරනවා. මේම කියනවා. සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක. ඊශ්‍රායෙල් සෙනග හා ජුදා සෙනග සමග මා අලුත් කිවිසුමක් කරන කාලය පැමිණෙන්නේය. ඒ වනාහි ඔවුන්ගේ පියවරු මිස්ර දේශයෙන් ගෙන ඒමට පෙර ඔවුන් සමග කළ ගිවිසුම මෙන් නොවේ. ඔවුන්ට මම ස්වාමි පුරුෂයෙකු මෙන් සිටි නමුත් ඔවුන් සමග මා කළ ගිවිසුම ඔවුහු කඩකළෝය. මෙසේ පවසන්නේ ස්වාමින් වහන්සේ. ඒ කාලයේ පැමිණෙන විට ඊශ්‍රායෙල් සෙනග සමග මා කරන ගිවිසුම මේ වේ. මාගේ අනපනත් ඔවුන් තුල පිහිටුවා ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සෙනග ඔවුන් වන්නෝය. මෙසේ පවසන්නේ ස්වාමින් වන මමය. මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි. එතකොට ජේසුස් වහන්සේ ලිව්වේ මිනිස්සුන්ගේ සිත්වලයි හදවත්වලයි. ඒ රිද්මය තමයි අවුරුදු ගණනාවක් ගියත් සතවර්ෂ ගණනාවක් ගියත් වසර 2021ක් දක්වා තවමත් අඛණ්ඩව පවතින්නේ. එසේනම් උන්වහන්සේ අද ඔබට මට කියනවා මේ ගුරුවරයා මේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා උන්වහන්සේ අපිට කියනවා සුද්ධාත්මයන් වහන්සේ අනාවරණයක් දෙනවා උන්වහන්සේගේ අන්‍ය රූප විලාසයේදී තාබොර් කන්දේදී මොහුට සවන් දෙන්න. මම ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි ජේසුස් වහන්සේගේ ප්‍රසන්න භාවය උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රසන්න භාවය ගැන පළමුවෙන්ම අපිට සුවිශේෂයේ දකින්නට ලැබෙන්නේ අවුරුදු 12 දී උන්වහන්සේ දේවමාලිගාවේ නැති වෙච්ච අවස්ථාව. උන්වහන්සේව හමු වුණේ පඬිතයන් එක්ක උන්වහන්සේ ප්‍රශ්න විචාරමින් සිටියේදී. ලූක්තුමා සඳහන් කරනවා උන්වහන්සේ ඔවුන් කැටුව ගොස් ඔවුන්ට කීකරු වී විසුසේක. ගිහිලා එයාට අම්මටයි තාත්තටයි කීකරු වෙලා හිටියේ ජෝසේතුමාටයි මරියතුමීටයි. ප්‍රඥාවෙන්ද කාය ශක්තියෙන්ද දෙවිඳුන්ගේ හා මිනිසුන්ගේ ප්‍රසාදය ලැබෙමින් නැති දැඩි වුණා.
එතකොට මේ අවුරුදු 12 දී. අවුරුදු 12 ඉඳලා අවුරුදු 30 වෙනකන් අපිට කිසිදු දෙයක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඒ අවුරුදු 12 ඉඳලා අවුරුදු 30 දක්වා මේ කාල පරිච්ඡේදය ඒ නිහඬ කාල පරිච්ඡේදය මොන වගේද ගත කළේ කියන එක අනාවරණය කරනවා. උන්වහන්සේගේ බෞතිස්ම ස්නාපනයේදී මොකද කිව්වේ? මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය මම ඔබ කෙරෙහි ප්‍රසන්න වෙමි. උන්වහන්සේගේ ළමා කාලය, උන්වහන්සේගේ පශ්චාත් ළමා කාලය, උන්වහන්සේගේ පූර්ව තරුණාවදිය පශ්චාත් තරුණාවදිය මේ සියල්ලක්ම දෙවියන් වහන්සේට ප්‍රසන්න අයුරින් උන්වහන්සේ ගත කළේ නැත්නම් කවදාවත් මෙවැනි ප්‍රසන්න භාවයක් උන්වහන්සේට අයිති වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ එහෙම ප්‍රකාශනයක් කරන්නේ නැහැ. එහෙම තහවුරුවක් දෙන්නේ නැහැ ජේසුස් වහන්සේ පිළිබඳව. දැන් අද උන්වහන්සේ කියන්නේ මොකද? උන්වහන්සේට සවන් දෙන්න, ඇහුම්කන් දෙන්න. ප්‍රේමන්තේනි, අපිට කොහොමද උන්වහන්සේ කතා කරන්නේ? අපි කොහොමද උන්වහන්සේට ඇහුම්කන් දෙන්නේ? දැන් ගුරුවරයෙකුට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඒ ගුරුවරයාට තරහ යනවා. ගුරුවරයාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෝලයෝ ටික ගුරුවරයා කියන දෙයට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ගුරුවරයාගේ අවධානයත් බෙදෙනවා. උන්වහන්සේ මොනවද කියන්නේ අපිට? උන්වහන්සේ කොහොමද කතා කරන්නේ අපිට ඇහුම්කන් දෙන්නට? උන්වහන්සේ අපිට කතා කරනවා දිනපතාම උන්වහන්සේගේ සුදු වචනය තුලින්, උන්වහන්සේගේ බලගත් වචනය තුලින් උන්වහන්සේ අපිට කතා කරනවා. උන්වහන්සේ අපගේ ජීවිත අත්දැකීම් තුළ අපිට කතා කරන මේ ගුරුවරයා අපිට උගන්වනවා. ජේසුස් වහන්සේ හුඟක් අයට ඉගැන්වුවේ වේවැලක් අතර අරගෙන නෙමෙයි, දඬුවම් දීලා නෙමෙයි උන්වහන්සේ ඉගැන්වුවේ. උන්වහන්සේ ඉගැන්වුවේ උන්වහන්සේගේම ජීවිත ආදර්ශය තුළින් තමයි උන්වහන්සේ ඉගැන්වුවේ. ජීවිත ආදර්ශය තුළින්. මේ ගුරුවරයාගේ තේමාව තමයි මොකද්ද? ප්‍රේමය. තේමා වදන තමයි මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. සැබෑම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් හැටියට උන්වහන්සේ කරලා පෙන්නවා ගෝලයන්ට කරන්නටයි කියලා. දැන් බලන්න ගෝලෙන්ගේ පාද දෝණය කරද්දී උන්වහන්සේ මං මේ දේ කළා, දැන් ඔබත් මේ දේ කරන්න. ඉස්සරලා කරලා පෙන්වුවේ. ජීවිත උන්වහන්සේ කිව්වා ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්න නොදෙසා යාඥා කරන්න. උන්වහන්සේ කුරුස ගසේදී ඒ දේ කරලා පෙන්වුවා. ප්‍රතික්ෂේප කරන්නට එපා, හැමෝම පිළිගන්නයි කියලා කිව්වා. මිනිස්සු ගල් අමෝරාගෙන පෞකාර ස්ත්‍රියට ගල් ගහන්නට ආවා. උන්වහන්සේ කියනවා ඔබ අතරින් පාපයක් නැති කෙනා ඉස්සෙල්ලා ගල ගහන්න. ඔක්කොගෙම අතේ තිබිච්ච ගල් ටික බිමට වැටුණා. උන්වහන්සේට කොහෙන් ඒ ප්‍රඥාව ආවද ඒ මොහොතේ ඒ විදිහට? එතකොට මනෝවිද්‍යානුකූලව ගුරුවරයෙක් උගන්වනකොට ක්‍රම දෙකක් පාවිච්චි කරනවා කියලා දෙනවා.
මනෝවිද්‍යානුකූලව කියනවා ගුරුවරයෙක් උගන්වනකොට ක්‍රම දෙකකට උගන්වනවා. ඒ ක්‍රම දෙක තමයි ඒකට කියනවා rewards and punishments කියලා. reward කියලා කියන්නේ ඒකට කියනවා positive reinforcement, punishment කියපුවා negative reinforcement. ඒ කියන්නේ දඬුවම් කරලා උගන්වන අයත් ඒ වගේම දිරි දීලා උගන්වන අය, තෑග්ගක් දීලා උගන්වන අය. සමහර වෙලාවට අපිට ගුරුවරයෙකු අපව හදන්නට පුළුවන් දඬුවම දීලා. මගේ ජීවිතය එහෙම හදලා තියෙනවා. මගේ ජීවිතයේ අධ්‍යාපනය ලොකු කඩාවැටීමක් සිදු වුණේ ගුරුවරයෙක් නිසායි. මගේ ජීවිතේ ගොඩනැගුණෙත් ගුරුවරයෙක් නිසායි. මුළු අධ්‍යාපනයම තිත්ත වුණා ගුරුවරයෙක් නිසා. මම බෙදාගෙන තියෙන ඔබත් එක්ක. නමුත් තව ගුරුවරයෙක් ඒ අඩුපාඩුව මැකුවා ඔහු කරපු දඬුවමකින්. ඒ වගේ අපේ ජීවිතවලට ගුරුවරුන් මහා පුදුමාකාර ලෙස සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අය අපේ ජීවිත වෙනස් කරලා තියෙනවා. එහෙනම් අපේ ජීවිත වෙනස් කරන එකම තැනන් වහන්සේ කවුද? ජේසුස් වහන්සේ. උන්වහන්සේගේම වචනයයි අපිව වෙනස් කරන්නේ. අපේ ජීවිත වෙනස් කරන්න උන්වහන්සේගේ වචනයයි. සමහර විට මේ එක වචනයකින් පුළුවන් ඒ කෙනාගේ මුළු ජීවිතේම අනිත් පැත්ත හරවන්න. දැන් බලන්න ජේසුස් වහන්සේ සකේවුස්ට කියපු දේ. සකේවුස්ට කිව්වා මට අද ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනේ කියලා. සකේවුස් ජේසුස් වහන්සේව පිළිගත්ත කොහොම හරි. නමුත් ජේසුස් වහන්සේව පිළිගැනීමම පමණක් ප්‍රමාණවත් වුණා ඔහුගේ ජීවිත වෙනසකට. ඔහුගේ හදවත කතා කරන්නට පටන් ගත්තා. මෙන්න සිත්වල ලියනවායි කියලා කිව්වේ ජෙරමියා දිවස්වරයා. මේ අලුත් ගිවිසුම තුළ උන්වහන්සේ මිනිස්සුන්ගේ හිතටයි කතා කරන්නේ, සිත්වලටයි ලියන්නේ. මෙන්න උන්වහන්සේ හිතේ ලියන්නට පටන් ගත්ත සකේවුස්ගේ. ඔක්කොම ප්‍රතික්ෂේප කරද්දී ජේසුස් වහන්සේ ගියා සකේවුස්ගේ නිවසට. සකේවුස්ගේ හිත අවදි වුණා. කතා කරන්නට පටන් ගත්තා. මම ආයුතු ලෙස ජීවත් වෙන්නේ. මම දෙගුණයක් දෙන්න අසාධාරණ ලෙස අරගෙන තියෙනවා නම් හතර ගුණයක් දෙන්නම්. ජේසුස් වහන්සේ කියනවා ගැලවීම අද මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. මොහු සැබවින්ම ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්. මෙන්න හිතේ ලියපු අවස්ථාව. පෞකාර ස්ත්‍රියට ගල් ගහන්න ඔක්කොම ගල් අමෝරාගෙන එද්දී ජේසුස් වහන්සේ මෙන්න කියද්දී ඔබ අතරින් පාපයක් නැති කෙනා පළවෙනි ගල ගසන්නට කියලා. ඔක්කොම ගල් ටික දාලා යනකොට ජේසුස් වහන්සේ මෙන්න හිතේ ලියනවා, මග්දලායේ මරියාගේ සිතේ ලියනවා, මමත් ඔබට වරද තබන්නේ යන්න, මින්මතු ආයේ පව් කරන්නට එපා. මෙන්න උන්වහන්සේ හිතේ ලිව්වා. පෞකාර ජීවිතයක හිතට උන්වහන්සේ මෙන්න කුරුටු ගානවා. දැන් වරප්‍රසාදී ජීවිතයක්, ඇය ශුද්ධවන්තියක් බවට පත් වුණා. ඒ වගේම තමයි උන්වහන්සේ වෙතට ආපු හැම කෙනෙකුටම උන්වහන්සේ මොනවද කිව්වේ? අන්ධ මිනිසෙක් හිඟන්නෙක් උන්වහන්සේ ළඟට එනවා. මේ ගුරුවරයා බැහැපත් වෙලා අහනවා, මම ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමතිද? What do you want me to do for you? කවුද මෙහෙම දෙයක් අහන්නේ?
උන්වහන්සේ ඇහැව්වා. මොකද කිව්වේ? මට පෙනීම දෙන්නයි කියලා කිව්වේ. මට පෙනීම දෙන්න. ඔබට පෙනීම ලැබෙනවා. පෙනීම ලැබුණා. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, මේ තමයි උන්වහන්සේ ඔබෙත් මගේ ජීවිතවල කරන ඒ මහා ප්‍රාතිහාර්ය. එසේනම් ඔබගේ ජීවිත තුළ ඔබ ඇහුම්කන් දෙන්න උන්වහන්සේට. උන්වහන්සේට ඇහුම්කන් දෙනකොට උන්වහන්සේ හුඟක් දේවල් අපේ ජීවිතේ ඉෂ්ට සිද්ධ කරනවා. මගේ ජීවිතේ ඊ타ත්ම දරුණුතම මොහොතක මම මාරාන්තිකව ඉද්දී 4.2ක ලේ කැටයක් මගේ කොර්නරි ආටරි එකේ හිර වෙලා තියෙද්දි වෛද්‍යවරු කියද්දි ඔබේ ජීවිතය 50%යි තියෙන්නේ. ඔබ ඉන්නේ මරණය අභියස කියද්දී උන්වහන්සේ මෙන්න මට කියන උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ හඬ ශබ්දය ICU එකේ දැඩි සත්කාර ඒකකේ ලෙඩ ඇඳේ ඉද්දී බයිබලයේ පෙරලලා බලද්දී මෙන්න උන්වහන්සේගේ හඬ ශබ්දය එනවා. උන්වහන්සේගේ හඬ ශබ්දය මොකද්ද කිව්වේ? මතෙව් 9:28 මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද? ඒ වෙලාවෙම මට දැනුණා මං සුව වෙලා ඉවරයි කියලා. ඒ 4.2ක ලේ කැටය පහ වෙලා ගියා. මේ ළඟදී මං අඳුරන වෛද්‍යවරයෙක්ව මට මුණ ගැහුණා. මගේ ළඟ තියෙනවා ෆෝන් එකේ මගේ මොහොතේ ගත්ත කාඩියක් ප්‍රොෆයිල් එක, රිපෝට් එක. ඔහුට මම ඒක පෙන්නපුවම ඔහු මට කියනවා, "ෆාදර් මේක මේ ඩෙඩ් බොඩි එකක මැරිච්ච ශරීරයක රිපෝට් එකක් මෙතන තියෙන්නේ මේ රිපෝට් එක තියෙන කෙනා, මෙහෙම රිපෝට් එක තියෙන කෙනා කවදාවත් ජීවත් වෙන්න බෑ. stress to cardiac muscles තියෙන්නට ඕනේ 24 to 190. එතකොට 1741ක් මගේ තිබිලා තියෙනවා. 1741ක්. බලන්න අපි මරණ මංචකයේ ඉද්දී උන්වහන්සේගේ හඬ ශබ්ද එනවා අපිට. අහුම්කම් දෙන්න. අද හුඟක් වෙලාවට අපි යාඥාව තුළ තෝංචියක් නැතුව කියාගෙන ඉල්ලගෙන යනවා. පොඩ්ඩක් අහුම්කම් දෙන්න. අහුම්කම් දීම තමයි අමාරුම කාර්යය. දැන් දෙවියන් වහන්සේ යේසු මට දීලා තියෙනවා පුදුමාකාර ඉවසීමක් මේ ඇහුම්කන් දීමට. මොකද හැම සිකුරාදාවකම උදේ 8:00ට ඔතන පුටුවේ ඉඳගත්තම හවස 2-3 වෙනකන් ඔක්කොම හැමෝගෙම දේවල් වලට ඇහුම්කන් දෙන්නට මට සිදු වෙලා තියෙනවා. මම හිතන්නේ මෙයා ඉක්මනින් එයාගේ දේ කියලා යයි කියලා. නමුත් මං ළඟට එන එක්කෙනා හිතාගෙන ඉන්නේ අම්මෝ මගේ තියෙන ඔක්කොම ටික මං ෆාදර්ට කියලා තමයි යන්නේ කියලා. ඔය හැම දවසකම මට මතක් වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මගේ අම්මා මගෙන් ඉල්ලපු දේ. මම පූජාත්වරේ ලැබලා ගෙදරට ආපුවම ගෙදරට එල්ලලා අම්මට වඳින්නදී අම්මා මට වැඳලා මගේ අත් දෙක ඉඹලා මට කිව්ව දෙයක් තියෙනවා. ඒ දේ තමයි පුතේ, ඔයා දැන් ස්වාමි කෙනෙක්. ඔයා ළඟට සෙනග ගොඩාක් එන්නට පුළුවන්. ඔයාට සෙනග ගොඩාක් වෙන්නට පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න, ඒ එන කෙනාට එක ස්වාමි කෙනෙක්. ඒ නිසා ඔයා ඔක්කොටම හොඳට සලකලා එක්කෙනෙකුට හරියට සැලකුවේ නැත්නම් ඒ කෙනා වේදනාවෙන් යන්නේ කියලා. දැන් ඒ දේ මට අත්දකින්නට වෙලා තියෙනවා. මම ඔයගොල්ලොත් එක්ක දවසක් බෙදාගත්ත එක අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා දිගට කියනවා. මම කිව්වා හරි දැන් සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට මම මොකද කරන්නේ?
ඒ වගේ වෙලාවට මම කරන්නේ පොඩ්ඩක් කෙටි කරගන්න පොඩි ක්‍රමයක් යොදනවා. මං කියනවා හරි අම්මේ මට තේරෙනවා දැන්. මං දන්නවා ඔයාගේ ප්‍රශ්නේ මට තේරෙනවා. දැන් මොකද්ද තියෙන්නේ කියලා කියන්නකො මට. රොන්දා කියනවා පාද මං එතෙන්ට තමයි මේ යන්නේ කියලා ආයෙ මුලින්ද පටන් ගත්තා. මම ඉතින් නිශ්ශබ්දව අහගෙන හිටියා සෑහෙන වෙලාවක් අහගෙන හිටියට පස්සේ උන්දා මට කියනවා අනේ පාද දැන් මට මොනවත් ඔබ වහන්සේ කියන්න එපා. ඔය කුරුස තියලා ආශිර්වාද කරන්න. මොකද මගේ ඔළුවේ තිබිච්ච ලොකු බරකින් දැන් මම නිදහස් වුණා. මට පුදුම සැහැල්ලුවක් මන් දැනෙන්නේ. අද බලන්න පවුලේ තාත්තා අම්මට ඇහුම්කන් දෙනවනම් අම්මා තාත්තට ඇහුම්කන් දෙනවනම් ස්වාමි පුරුෂයා බිරිඳට ඇහුම්කන් දෙනවනම් බිරිඳ ස්වාමි පුරුෂයාට ඇහුම්කන් දෙනවනම් දරුවෝ දෙමව්පියන්ට ඇහුම්කන් දෙනවනම් දෙමව්පියෝ දරුවන්ට ඇහුම්කන් දෙනවනම් මට වැඩ අඩු වෙනවා ගොඩක්. අද වෙලා තියෙන්නේ ඒකයි. හුඟක් අය ඔළුව කැක්කමක් ජීවිතේට හැදිච්ච නැති කෙනෙකුට ඔළුව කැක්කමේ තියෙන වේදනාව ගැන කතා කරලා වැඩක් නැහැ. එයා කියයි ඕක ගණන් ගන්න එපා. ඕක හරියනවා. තව ටිකකින් හරියයි. එක එක්කෙනාගේ තියෙන වේදනාවල් විශේෂයි. මේ අහුම්කන් දීම හරි වටිනවා අපිට. අපි දෙවිඳුන්ට දෙවියන්ට ජේසුට අහුම්කන් දෙනවා වගේම අපිත් එකිනෙකාට අහුම්කන් දෙන්නට. යාඥාව තුළ අපි ප්‍රගුණ කරගන්නට ඕනේ මෙන්න මේ අහුම්කන් දීමයි. ඒ අහුම්කන් දීම ප්‍රගුණ කරගන්නට තමයි භාවනාව තියෙන්නේ. භාවනාව තියෙන්නේ. ඒ දේ මම හැම දවසකම කරනවා. උදේ පාන්දර නැගිටලා කරනවා. මම නිහඬව ඔහි ඉන්නවා. උන්වහන්සේට ඉඩ ඇරලා ඔබ වහන්සේ මට මොනවද කතා කරන්නේ? ඔබ වහන්සේ මට මොනවද කියන්නේ? ඒ අවස්ථාවේදී උන්වහන්සේ කියනවා සමහර විට අපි නොසිතෙන දෙයක් උන්වහන්සේ අපිට කියනවා. දැන් මට මතකයි එක අවස්ථාවකදී දැන් ඔය පාස්කු ප්‍රහාරය සිදු වෙලා ඊට පස්සේ අපේ දේවස්ථාන ඔක්කොම වහලා තිබුණා. මාස ගණනාවක් වහලා තිබුණා. මෙහෙවල් අපි පැවැත්වුවෙත් නැහැ. මෙහෙවලුත් නැති වෙලා තිබුණේ. ඒ අවස්ථාවේදී මං උදේ යාඥා කරද්දී උදේ පාන්දර යාඥා කරද්දී උන්වහන්සේට අහුම්කන් දුන්නා මං. උන්වහන්සේට අහුම්කන් දීලා මම උන්වහන්සේගෙන් ඉල්ලුවා පොඩි වචනයක් දෙන්න එහෙනම් මට. මේක ඇත්තටම මේක මිනිසාගෙන් වෙන දෙයක්ද දෙවියන් වහන්සේගෙන් වෙන දෙයක්ද? මේ අපි පල්ලි වහගෙන ඉන්නේ ඇයි? මේක හරිද නැද්ද කියලා. එතකොට උන්වහන්සේ මෙන්න මට කියනවා ඔබ කියවන්න මං ජීවිතේට සුදෝ බයිබලේ මේ පොත කියවලා නැහැ. ඒ තමයි එක නාහුම් 15 කියවන්නයි කියලා කියනවා මට උන්වහන්සේ. ඒ උන්වහන්සේට අහුම්කම් දෙනකොට උන්වහන්සේ සමහරලාට ඒ වගේ පණිවිඩ එවනවා. එක නාහුම් 15 කියවන්නයි කියලා කිව්වා. මොකද එක නාහුම් 15? එක නාහුම් 15 තියෙන්නේ අන්න සුභාරංචියක් රැගත් පණිවිඩකාරයෙක් කඳු මුදුනින් එයි. ඔහු එන්නේ සාමය ප්‍රකාශ කරන්නය. ඔබේ මංගල්‍ය පවත්වන්න, බාරහාර ඉටු කරන්න, නපුරු අය තවත් ඔබේ රට ආක්‍රමණය නොකරන්නෝය. ඔහු සහ මුලින් සිඳ බැඳුන දමනු ලැබූහ. හුඟක් අය මගෙන් අපේ ශ්‍රේෂ්ඨයෝ පවා ප්‍රශ්න කළා ඇයි ඔබ වහන්සේ මේ පටන් ගත්තේ? මං කිව්වා පටන් ගත්තේ මම උන්වහන්සේට අහුම්කන් දුන්නා. උන්වහන්සේ මට මේ වචනේ දුන්නා. ඉනිසයි මම පටන් ගත්තේ. ඉතින් ඉඳලා තව වෙනතුරු අපිට එහෙම විපතක් සිදු වුණේ නැහැ. අන්න ඒකයි වැදගත්කම. මේ අහුම්කන් දෙනකොට උන්වහන්සේ අපේ ජීවිතේ ගන්නට ඕනේ තීරණ තීන්දුව
උන්වහන්සේ පෙන්වලා දෙනවා. මගේ ජීවිතේ ඊ타ත්ම බැරෑරුම් තීරණයක් ගන්නට වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මගේ කැඳවීම සම්බන්ධයෙන්. මගේ කැඳවීම සම්බන්ධයෙන් මම ෆ්‍රැන්සිස්කානු නිකායේ හිටියේ. මම පුදුම ආදරයක් ඒ නිකායට තියෙනවා. නමුත් මම මේ ගන්න තීරණය තීන්දුව ඔබ වහන්සේගෙන් එන දෙයක්ද? එහෙම නැත්නම් වෙන නපුරාගෙන් වෙන දෙයක්ද? මට පැහැදිලි කරලා දෙන්න. මං ගැඹුරු යාඥාවේ අත්දැකීමකට ගියා. උන්වහන්සේට අහුම්කම් දුන්නා මං. එතකොට උන්වහන්සේ මට කියනවා, මට කතා කළා උන්වහන්සේ යෙසායා 45න් කතා කරුවේ. උන්වහන්සේ මට කියනවා 45:2 ඉඳලා මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට ලෝකඩ දොරටු බිඳ දමා යකඩාගුල් කඩා දමන්නෙමි. නුඹේ නම කියා කැඳවන්නේ ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිඳුන් වන මා වන බව නුඹ දැනගන්නා පිණිස සංගවා ඇති වස්තුද රහස් තැන්වල නිදානද මම නුඹට දෙන්නෙමි. මා තෝරාගත් සෙනගක් වන මාගේ ඊශ්‍රායල් වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කළෙමි. මම සමිදානන් වහන්සේය. අන් දෙවි කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත් මම නුඹ ශක්තිමත් කරන්නෙමි. මා එසේ කරන්නේ මා හැර අන් කෙනෙක් දෙවි කෙනෙක් නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සීල දෙනා දැනගන්නා පිණිසය. මම ස්වාමින් වහන්සේය. මා හැර අන් දෙවි කෙනෙක් නැත. ආලෝකය දෙන්නේ මමය, අන්ධකාරය දෙන්නේ මමය, සැපත දෙන්නේ මමය, විපත දෙන්නේ මමය. මේ සියල්ල කරන්නේ මමය. මගේ ජීවිතයේ පරදුවට තියලා මම තීරණයක් ගත්තා මේ උන්වහන්සේගේ හඬ ශබ්දය තුල. ඒ දේ ඔබත් ඉගෙන ගන්න. යාඥාව තුළ උන්වහන්සේගේ හඬ හොයාගෙන යන්න. උන්වහන්සේගේ හඬ එනවා ඔබේ ජීවිතයට. උන්වහන්සේගේ හඬ එනවා ඔබේ අරගලයට. උන්වහන්සේගේ හඬ එනවා ඔබේ රෝගී භාවයට. උන්වහන්සේගේ හඬ එනවා ඔබේ කලකිරිච්ච ජීවිතයට. උන්වහන්සේගේ හඬ එනවා ඔබේ කඩා වැටුණු ජීවිතයට. ඒ හඬ හොයාගන්න උන්වහන්සේට සවන් දෙන්න. එසේනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේව අපි අප මැදට කැඳවා ගනිමු දැන්. උන්වහන්සේ අපිව ශක්තිමත් කරන්නේ. වෙනස් වෙන්නේ නැති මාව වෙනස් කරන්නේ උන්වහන්සේ. ඒ උන්වහන්සේගේ හඬ ශබ්දය තුළ හුඟක් අයගේ ජීවිත උන්වහන්සේ වෙනස් කළා. ඒ වගේ මගේ ජීවිතයත් ජේසුනි ඔබ වහන්සේගේ හඬ ශබ්දය ඇහිලා මාවත් වෙනස් කරලා දෙන්න. අපි ගායනා කරමු. වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමින් සමිඳේ. ඔබ වහන්සේ මගේ ජීවිතය වෙනස් කර දෙන්න. මගේ අතුලාන්තය වෙනස් කර දෙන්න. ඔබ වහන්සේගේ හඬ ශබ්දය අහලා අද ගොඩක් නොමගටගේ තරුණ ජීවිත වෙනස් කර දෙන්න ජේසුනි. වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීදේ. හැමෝම කියන්න. වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීපේ. වෙනස් නොවන මා වෙනස් කරන්නේ ඔබ පමණයි සමීදේ. වෙනස් නොවන මා වෙනස් කරන්නේ ඔබ පමණයි සමීපේ. වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීදේ.
නොවනවා විනාශ කරන්නට බාර කරමි සමීපේ මගේ දුර්වලකම් අන් හැමතෙම වැඩිය දන්නේ උන්වහන්සේයි. ඒ දුර්වලකම ඔබ වහන්සේ ස්පර්ශ කරද්දී වෙනස් වෙනවා ජේසුනි. මගේ බැහිකම් වෙනස් කරන්නට පුළුවන් ඔබ වහන්සේටයි. මේ ගීතිකාව නිර්මාණය වෙද්දී වසර 20 ගණනක් බේබදු කමට සම්පූර්ණයෙන්ම නතු වෙලා හිටපු තාත්තා කෙනෙක් සම්පූර්ණයෙන්ම වෙනස් කළා අද මේ වෙනකම්. මගේ දුර්වලකම් හොඳින්ම දන්නේ ඔබ පමණයි සමීරේ. සියල්ලම වෙනස් කරන්නට බාර කරමි සමීරේ. සියල්ලම වෙනස් කරන්නට බාර කරමි සමීරේ. මගේ අතින් අල්ලාගෙන මා නැගිටවන්න දෙවි සමීරේ. මගේ අතින් අල්ලාගෙන මා නැගිටවන්න දෙවි සමීරේ. ඔබගේ දෑතට මාගේ සියල්ල බාර කරමි සමීරේ. වහන්සේට බාර කරමු. සමහර විට වෛද්‍යවරු කියන්නට පුළුවන් මේ දේ කරන්නට ඕනේ, මේ ශල්‍ය කර්මය කරන්නට ඕනේ. නමුත් උන්වහන්සේට පුළුවන් ඒ වෙනස් කරන්න. මේ සුද්ධ භූමිය උන්වහන්සේ වැනි බොහෝ දේ කරලා තියෙනවා. අපි බාර කරමු උන්වහන්සේට. අද දවසේ උන්වහන්සේගේ දෑතේ තබන්න ඔබේ පවුලේ වෙනස් කරන්නට බැරි දෙයක් තියෙනවා නම්, බැරි කෙනෙක් ඉන්නවා නම්, කිසියම් බන්ධනයක් තුළ ඉන්නවා නම් ඒ සියල්ල වෙනස් කරන්නට උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේගේ දෑතට බාර කරන්න මෙමු. කොහේ ගියත් මා කොතැනක සිටියත් ඔබ දන්නවා සමීරේ. මගේ තුලාන්තය මගේ මුළු දිවියම විමසන දිවි සමීරේ. මගේ තුලාන්තය මගේ මුළු දිවියම විමසන දිවි සමීරේ. මගේ මාවත මට පෙන්වාරීමා මාගෙන යන සමීරේ. මගේ මාවත මට පෙන්වාරී මග මාගෙන යන සමීරේ. නව උපතක් මට දීමා යලි කොට නගන්න දිවි සමීරේ. වෙනස්
වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීපේ වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීපේ වෙනස් නොවන මා වෙනස් කරන්නේ ඔබ පමණයි සමීරේ වෙනස් නොවන වෙනස් කරන්නේ ඔබයි සමීරේ වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීරේ වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීරේ අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ අපි විශේෂයෙන් යාඥා කරමු නිසි ආබාධයකින් සිටින මවක් වෛද්‍යවරු ප්‍රකාශ කරනවා මේ දේ කරන්නට වෙනවා නමුත් ජේසුස් ඔබ වහන්සේගේ හඬ ශබ්දය තුල ඔබ වහන්සේ කියන්නේ කොමක්ද? එය වෙනස් කරන්නට පුළුවන් ඔබ වහන්සේට. ඒ මව වෙනුවෙන් අපි ආඥා කරමු. අද දවසේදී අපි ඒ ගුරු සේවයේ නියැලෙන හැම කෙනෙක්වම බාර කරමු. විවිධාකාර රෝගී තත්ත්වයන් තුළ සිටිනවා. ගුරු සේවයේ නියැලලා දැන් විශ්‍රාමිකව සිටින අය, විවිධ ලෙඩ රෝග තුළ සිටින අය, වැඩිහිටි නිවාසවල සිටින ගුරුවරයෙක් වෙනුවෙන් අපි ආඥා කරමු. ඔව් නිතරම මට කතා කරනවා මේ මෙහෙ අහනවා. වේදනාකාරී අත්දැකීමක් තුළ සිටින ඔහුව ස්පර්ශ කරන්නට කියලා. ඒ සියලු වේදනාවල් දරා ගන්නට ස්වාමින් වහන්සේ ශක්තිය දෙන්නට කියලා. අපි ආඥා කරමු මේ මොහොතේ. සෙත් FM ගුවන්විදුලිය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන ගුරු සේවයේ නියැලෙන හැම කෙනෙක්ම අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන YouTube channel එක හරහා දැන් විශාල පිරිසක් අපත් එක්ක එකතු වෙලා තියෙනවා. බොහෝ යාඥාවල් ඉල්ලා සිටින දුරකථන එටි පණිවිඩ එවලා තියෙනවා. ශුද්ධ ස්වාමිනී ඒ හැම කෙනෙක්ම අපි ඔබ වහන්සේගේ දෑතේ තබනවා. මේ කොරෝනා වෛරසය නිසා රෝගී බවට පත් වී සිටින අය, රෝහල් ගත වී සිටින අය, නිරෝධායන කඳුරු වල සිටින අය, ඒ අයට අප උපස්ථාන කරන වෛද්‍යවරුන්, ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසිය ආරක්ෂා කර දෙන්න. අපි මේ මොහොතේ විශේෂයෙන් යාඥා කරමු උන්වහන්සේගේ දෑතට බාර කරලා. ප්‍රාතිහාරයක් ඉල්ලලා අපි උන්වහන්සේට මෙසේ මොරගසමු. ප්‍රාතිහාරය පතනිමු අප සමීදුනි ඔබකින්. ප්‍රාතිහාරය පතනිමු අප සමීදුනි ඔබකින්. උන්වහන්සේ ස්වර්ගෙන් පූපය වුණට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ත්‍රියක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුළක් මෙන්ද රාත්‍රී කාලයේදී ගිනි ටැබක් මෙන්ද වැඩ සිටමින්
ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛයේ ජීවත් වෙමින් දේව වර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වතනව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බෑපත් සිතක් අපට දුන මැනව. ශුද්ධ වූ ස්වාමිනී ගුරු සේවයෙන් නියැලී සිටින සැමටද සැබෑම ගුරුවරයාණන් වන ඔබ වහන්සේගේ ආදර්ශය ආරක්ෂාව රැකවරණය දුන මැනව. විශේෂ කොට හෙට සිට ආරම්භ කරන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ප්‍රඥාවෙන් පූර්ණ කර මේ විභාග කාලය පුරාවටම ඔවුන් ආරක්ෂා කර මේ භයානක වසංගතයෙන් ඔවුන් මුදා රැකදුන මැනව. ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත්වේවා. ආමේන්. උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව. ප්‍රිමන්ත සහෝදර සහෝදරයනි හෙට දවසේදී අපි විශේෂයෙන්ම පූජක හා පැවිදි අය උදෙසා යාඥා කරනු ලබනවා. සියලු දෙනාටම ජේසුස් පීඨයි. ජේසුස් පීඨයි.